සුබ දවසක් හැමෝටම. ගම්ස අපි YouTube channel එක වෙන්නේ මම විහාෂා නාරත්න. මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ආශ්‍රිත විධානය සහ බහිස්රාවය කියන පාඩම. පස්වෙනි ඒකකයේ යටතේ එන ලේසිම කොටස තමයි ආශ්‍රිත විධානය හා බහිස්රාවය කියන්නේ. මේකේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. ෂෝට් නෝට් එකක් ගහලා රූප කීපයක් ගන්නාම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. පස්වෙනි ඒකකය සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ ආශ්‍රිත විධානය සහ බහිස්රාවය. මේ වීඩියෝ එකේදී ආශ්‍රිත විධානය සහ බහිස්රාවය කියන කොටස ප්‍රධාන මාතෘකා 5ක් යටතේ අධ්‍යයනය පහසුව සඳහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක ආශ්‍රිත විධානය හා බහිස්රාවයේ අවශ්‍යතාවය සහ වැදගත්කම. ඊළඟට පරිවෘත්තීය උපස්තර සහ බහිස්රාවීය ඵල අතර සම්බන්ධතාවය. ඊළඟට සතුන් ජීවත් වන පරිසරය හා නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය අතර සම්බන්ධතාවය. සතුන්ගේ බහිස්රාවීය ව්‍යුහවල විවිධත්වය. අවසාන වශයෙන් මානව මෞත්‍ර පද්ධතිය. අපි මුලින්ම බලමු ආශ්‍රිත විධානය කියලා අපි අදහස් කරන්නේ මොකක්ද කියලා. ආශ්‍රිත විධානය කියන්නේ ජීවියෙකුගේ දේහය තුළ ද්‍රව්‍ය සාන්ද්‍රණය හා ජල තුල්‍යතාව පාලනය කරන ක්‍රියාවලිය. එතකොට අපි දන්නවා ඇමීබා පැරමීසියම් වගේ සරල ඒකශෛලික ජීවීන් ගත්තහම ඒගොල්ලන්ගේ ආශ්‍රිත විධානය සඳහා සංකෝචක රික්තක පිහිටලා තියෙනවා. අනිකුත් සතුන් ගත්තහම ඒගොල්ලන්ගෙත් ආශ්‍රිත විධානය සඳහා විවිධ ව්‍යුහ විකසනය වෙලා තියෙනවා. මේ ආශ්‍රිත විධානය කියන ක්‍රියාවලිය ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. එකක් තමයි දේහයට ලබා ගන්නා සහ දේහයෙන් බැහැර කරන ද්‍රව්‍ය ප්‍රමාණය පාලනය කිරීම මගින්. අනිත් එක ජල ප්‍රමාණය පාලනය කිරීම මගින්. ඊළඟට බහිස්රාවය කියන්නේ මොකක්ද කියලා බලමු. දේහය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලදී දේහයෙන් බැහැර කළ යුතු විෂ සහිත අපද්‍රව්‍ය නිපදවීම සිද්ධ වෙනවා. එතකොට මේ නිපදවන විෂ සහිත පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කරන්න ඕනේ. ඒක තමයි අපි බහිස්රාවය කියලා හඳුන්වන්නේ. මෙතනදී අපි පරිවෘත්තීය අපද්‍රව්‍ය කියලා සලකන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජලය, ඇමෝනියා ඒ හැම එකක්ම පරිවෘත්තීය අපද්‍රව්‍ය කියලා තමයි සලකන්නේ. අර්ථ දැක්වීමක් විදිහට අපි බැලුවොත් නයිට්‍රජනීය පරිවෘත්තීය අපද්‍රව්‍ය හා වෙනත් පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම බහිස්රාවය කියලා හඳුන්වනවා. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ තව වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි ආහාර මාර්ගයේදී ජීර්ණය නොවුන දේවල් ආහාර මාර්ගයෙන් ඉවත් කිරීම බහිස්රාවයක් විදිහට සලකන්නේ නැහැ. ඒ වගේම බොහෝ සතුන්ගේ ආශ්‍රිත විධානය සහ බහිස්රාවය සඳහා පවතින පද්ධති ව්‍යුහමය සහ කෘත්‍යමය වශයෙන් එකිනෙක සම්බන්ධ වෙලා තමයි පවතින්නේ. අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. ආශ්‍රිත විධානය හා බහිස්රාවයේ අවශ්‍යතාවය සහ වැදගත්කම. සතුන්ගේ පැවැත්මටයි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයටයි දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්න ඕනේ. අපි බලමු මොකක්ද දේහ අභ්‍යන්තර පරිසරය කියලා මෙතනදී අපි හඳුන්වන්නේ කියලා. ඒ කියන්නේ අපි අපේ දේහය තුළ ජලය සහ විවිධ ද්‍රව්‍යයන්ගේ සාපේක්ෂ සාන්ද්‍රණ හිතකර සීමා තුළ පවත්ව ගන්න එකට තමයි අපි කියන්නේ දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්නවා කියලා. එතකොට ජලය හා විවිධ ද්‍රව්‍යයන්ගේ සාන්ද්‍රණ හිතකර සීමා තුළ පවත්ව ගන්න නම් දේහය තුළට ජලය හා ද්‍රව්‍ය ලබා ගැනීමත් දේහයෙන් ජලය හා ද්‍රව්‍ය බැහැර කිරීමත් තුලනය කරන්න ඕනේ. එහෙම තුලනය කරාම තමයි දේහ තරලවල රසායනික සංයුතිය යාමනය කරගන්න පුළුවන් වෙන්නේ. මේ මගින් දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්න පුළුවන්. දැන් අපි සත්ව සෛලයක් ගත්තාම මේ සෛලයට ඕනවට වඩා ජලය ඇතුළු වුණොත් එහෙම සෛලය ඉදිමීමට ලක් වෙලා පුපුරලා යන්න පුළුවන්. ඒ වගේම සෛල වලින් අනවශ්‍ය විදිහට ජලය හානි වීම සිද්ධ වුණොත් ඒ සෛල හැකිලීමට ලක් වෙලා අවසානයේ මිය යන්න පුළුවන්. අපි ශාක සෛලයක් වුණත් සත්ව සෛලයක් වුණත් සෛලයකින් ජලය හානි වීම කියන එක තීරණය කරන්නේ ප්ලාස්මා පටලය හරහා පවතින ද්‍රව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය කියන සාධකය මගින්. එතකොට අපි ඒක කොහොමද වෙන්නේ කියලා බැලුවොත් දැන් යාබද සෛල දෙකක් සැලකුවාම හැම වෙලාවෙම ද්‍රව්‍ය සාන්ද්‍රණය අඩු සෛලයේ ඉඳලා ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි සෛලයට තමයි
ජලය හානි වීම සිද්ධ වෙන්නේ. මේ විදිහට සතුන්ගේ නොනැසී පැවැත්ම සඳහා ඒගොල්ලෝ ජීවත් වන පරිසරය මත රඳා පවතින විවිධ ආශ්‍රිත විධාන උපක්‍රම පරිණාමය වෙලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගද්දී තව වැදගත් දෙයක් තමයි පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කරන්න ඕනේ. දේහයට ලබා ගන්න සහ දේහයෙන් පිට කරන ද්‍රව්‍ය පාලනය කරනවා වගේම පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන අපද්‍රව්‍ය බැහැර කරන එකත් වැදගත් වෙනවා මේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්න. ඒ අපද්‍රව්‍ය අපි දේහයෙන් බැහැර කරේ නැත්නම් ඒවා සෛල තුල එකතු වෙලා සෛල වලට විෂ සහිත වෙන්න පුළුවන්. අපි උදාහරණයක් මගින් මේක පැහැදිලි කරගත්තොත් දේහ සෛල තුල පරිවෘත්තියේදී ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල කියන ඒවා බිඳ වැටිලා ඇමයින් කාණ්ඩ හැදෙනවා. ඒ ඇමයින් කාණ්ඩ දේහයට අධික විෂ සහිත ඇමෝනියා බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. අපි දන්නවා ඇමෝනියා කියලා කියන්නේ දුබල භෂ්මයක්. ඒ වගේම ග්ලූකෝස් පරිවෘත්තියට ලක් වුනහම ග්ලූකෝස් ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දුබල අම්ලයක්. මේවා විදිහට පරිවෘත්තීය ක්‍රියාවලදී දේහය තුළ දුබල අම්ල සහ දුබල භෂ්ම ඒකරාශී වීම සිද්ධ වෙනවා. ඒ දුබල අම්ල දුබල භෂ්ම ඒකරාශී වුණාම අභ්‍යන්තර පරිසරයේ අම්ල භෂ්ම තුල්‍යතාවය කියන එක වෙනස් වෙනවා. අම්ල භෂ්ම තුල්‍යතාවය වෙනස් වෙද්දී මොකක්ද වෙන්නේ? ඒක ප්‍රෝටීන දුස්වාභාවීකරණයට හේතු වෙනවා. එතකොට දේහ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය ආරක්ෂා කරගන්න නම් පරිවෘත්තියේදී නිපදවන විෂ සහිත අපද්‍රව්‍ය බැහැර කිරීමත් අතිශයින්ම වැදගත් කාරණයක් වෙනවා. ඊළඟ ප්‍රධාන මාතෘකාව තමයි පරිවෘත්තීය උපස්තර සහ බහිස්රාවීය පළ අතර සම්බන්ධතාවය. අපි බලමු සෛල තුළ පරිවෘත්තියට ලක් කරන උපස්තර මොනවද කියලා. මෙතනදී අපි උපස්තර 4ක් ගැන කතා කරනවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේදය, න්‍යෂ්ටික අම්ල. අපි බලමු උපස්තර වලින් නිපදවන බහිස්රාවී ඵලය මොකක්ද කියලා තීරණය කරන සාධක මොනවද කියලා. මේක අපේට ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේදී නිතරම අහන්න පුළුවන්. ඒ හින්දා මේ කරුණු 4 මතක තියා ගැනීම වැදගත් වෙනවා. එකක් තමයි රසායනික ව්‍යුහය සහ සංයුතිය. අනිත් එක එන්සයිම වල සුලභතාවය, ඊළඟට ඔක්සිජන් සුලභතාවය, සතුන් ජීවත් වන වාසස්ථානය. අපි බලමු මෙතනින් උදාහරණයක් අරගෙන ඔක්සිජන් සුලභතාවය මොන විදිහටද බලපාන්නේ කියලා බහිස්රාවීය ඵලය තීරණය කරන්න. අපි කාබෝහයිඩ්‍රේට් කියන උපස්තරය සැලකුවාම ඔක්සිජන් තියෙද්දී ස්වායු ශ්වසනයට ලක් වෙලා අන්තඵලයක් විදිහට ලබා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. හැබැයි නිර්වායු තත්ත්වයටදී සත්ව සෛලවල කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියෙන් ලබා දෙන්නේ ලැක්ටික් අම්ලය. එතනදී අපිට පේනවා ඔක්සිජන් පැවතීම සහ නොපැවතීම අනුව එකම උපස්තරයෙන් ලැබෙන බහිස්රාවීය ඵලය වෙනස් වෙනවා කියන එක. ඊළඟට අපි බැලුවොත් එහෙම ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීන වල අතිරික්ත ඇමයිනෝ අම්ල පරිවෘත්තියෙන් ඇමෝනියා නිපද වෙනවා. ඒ වගේම න්‍යෂ්ටික අම්ල ගත්තොත් ඒව පරිවෘත්තියේදී ඒ වගේ නයිට්‍රජනීය භෂ්ම අඩංගු හින්දා ඒ වගේනොත් ඇමෝනියා නිපද වෙනවා. මේ නිපද වෙන ඇමෝනියා සතුන් ජීවත් වන වාසස්ථානය සහ එන්සයිම වල පැවැත්ම අනුව යූරියා, යූරික් අම්ලය වගේ වෙනත් නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ සතුන් ජීවත් වන වාසස්ථානය අනුවත් බහිස්රාවීය ඵලය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඊළඟ මාතෘකාව තමයි සතුන් ජීවත් වන පරිසරය හා නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය අතර සම්බන්ධතාවය. අපි මෙතනදී සතුන්ගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවීය ඵල තුනක් ගැන කතා කරනවා. ඇමෝනියා, යූරියා සහ යූරික් අම්ලය. මෙතනදී මේ නයිට්‍රජනීය බහිස්රාවීය ඵල තුන ගත්තාම මේවා එකිනෙක සංසන්දනය කරන්න පුළුවන්. MCQ පේපර් එකේදී වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේදී මේ තුන සංසන්දනය කරලා ගොඩක් අපිට ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. එතකොට සංසන්දනය කරනවා කියන්නේ මෙතනදී මේවා එකිනෙක මේ බහිස්රාවීය ඵල තුන එකිනෙකින් වෙනස් වෙනවා. ඒ වගේ විෂ සහිත ස්වභාවය, ඒ වගේ මේවා නිපදවීමට වැය වෙන ශක්තිය, මේවා දේහෙන් බැහැර කරද්දී සිද්ධ වෙන කාබන් හානිය, ඒ ආදී වශයෙන් මේවා එකිනෙකට වෙනස්කම් තියෙනවා.
අපි මුලින්ම ඇමෝනියා ගැන බලමු. ඇමෝනියා ගත්තාම ඇමෝනියා ඉතා විෂ සහිතයි. විශේෂයෙන්ම මේ ඇමෝනියා කියන එක ස්නායු පද්ධතියට ගොඩක් විෂ සහිතයි. ඒ හින්දාම මේක විෂ සහිත බව හින්දාම බැහැර කිරීමේදී දේහයෙන් විශාල ජල පරිමාවක් වැය වෙනවා. එතකොට විශාල ජල පරිමාවකට ඍජුවම නිරාවරණය වන ජීවීන්ට තමයි ඇමෝනියා බහිස්ත්‍රාවය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඇමෝනියා බහිස්ත්‍රාවය කරද්දී කාබන් හානියක් සිද්ධ වෙන්නේ ඒක එක අතකින් වාසියක් වෙනවා. ඒ වගේම ඇමෝනියා නිපදවීමට වැය වෙන ශක්තියත් අඩුයි. ඇමෝනියා නිපදවීමට වැය වෙන ශක්තිය අඩුයි කියන්නේ ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ලවල ප්‍රථම අතුරු ඵලය විදිහට ඇමෝනියා හැදෙන හින්දා තමයි ඇමෝනියා සංශ්ලේෂණයට වැය වෙන ශක්තිය අඩු වෙන්නේ. අපි බලමු ඇමෝනියා බහිස්ත්‍රාවය කරන ජීවීන්ට උදාහරණ මොනවද කියලා. බොහෝ ජලජ අපෘෂ්ඨ වංශීන්, අස්තික මසුන්, ඊළඟට ජලජ උභයජීවීන්, ඒ කියන්නේ ඉස්ගෙඩියෝ වගේ එයාලා තමයි උදාහරණ විදිහට අපි සලකන්නේ. ඊළඟ එක තමයි යූරියා. යූරියා ගත්තාම යූරියා විෂ සහිත බව අඩුයි. ඇමෝනියා වලට සාපේක්ෂව යූරියා වල විෂ සහිත බව අඩුයි. ඒ හින්දා තැම්පත් කරලා තියාගන්න පුළුවන්. ඇමෝනියා වලින් හැබැයි යූරියා නිපදවීමට වැඩි ශක්තියක් වැය වෙනවා. මෙතනදී කාබන් හානියකුත් සිද්ධ වෙනවා. උදාහරණ ජීවීන් විදිහට ගන්නේ ශීරපායින්, සුහුඹුල් ඇම්ෆිබියාවන්, කරදිය මත්ස්‍යයන්. යූරියා බහිස්ත්‍රාවීය ඵලය විදිහට තෝරගන්න හේතුව තමයි භෞමික වාසී සතුන් ගත්තාම ඒගොල්ලෝ ඇමෝනියා බහිස්ත්‍රාවය කරන්න තරම් ප්‍රමාණවත් ජල පරිමාවකට නිරාවරණය වෙන්නේ නැහනේ. ඒ හින්දා තමයි ජලය සංරක්ෂණය කරගන්න යූරියා බහිස්ත්‍රාවය කිරීම සිද්ධ කරන්නේ. ඊළඟ එක යූරික් අම්ලය. යූරික් අම්ලය ගත්තාම ඇමෝනියා සහ යූරියා කියන දෙකටම සාපේක්ෂව විෂ රහිතයි. ඒ වගේම ඇමෝනියා වලින් යූරික් අම්ලය නිපදවන්න වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. කාබන් හානියත් ඉහළයි. ජලයේ අද්‍රාව්‍යයි. යූරික් අම්ලය බහිස්ත්‍රාවය කරන්නේ ඊටාම අඩු ජල ප්‍රමාණයක් සමග අර්ධ ඝන තත්වයෙන් තමයි බහිස්ත්‍රාවය සිද්ධ කරන්නේ. මේ ජීවීන්ට උදාහරණ පක්ෂීන්, බොහෝ උරගයින්, භෞමික ගොළුබෙල්ලන්, භෞමික වාසී කෘමීන්. මෙතනදී වැදගත් දෙයක් තව තියෙනවා. ඒක තමයි ඇමෝනියා වලින් තමයි යූරියා සහ යූරික් අම්ලය කියන දෙකම නිපදවන්නේ. හැබැයි ඇමෝනියා වලින් යූරික් අම්ලය නිපදවීම සඳහා යූරියා නිපදවීමටත් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඊළඟ මාතෘකාව තමයි සතුන්ගේ බහිස්ත්‍රාවීය ව්‍යුහවල විවිධත්වය. එතකොට සත්ත්ව ලෝකයේ විවිධ බහිස්ත්‍රාවීය ව්‍යුහ තියෙනවා. අපි මෙතනින් පළවෙනි එක විදිහට ගන්නේ දේහ පෘෂ්ඨය. ඇතැම් සතුන් ගත්තාම මේ සතුන්ගේ දේහ සෛල බාහිර පරිසරය සමග ඍජුවම ගැටෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට බහිස්ත්‍රාවී ද්‍රව්‍ය විසරණය මගින් දේහෙන් බැහැර කරන්න පුළුවන්. උදාහරණය තමයි නිඩාරියාවන්. ඊළඟ බහිස්ත්‍රාවීය ව්‍යුහය සිලු සෛල. සිලු සෛල කියලා කියන්නේ විශේෂණය වෙච්ච බහිස්ත්‍රාවීය සෛල වර්ගයක්. මේක සත්වයාගේ ශරීරය තුල පවතින නාලිකා ජාලයක් හා සම්බන්ධ වෙලා තමයි පවතින්නේ. ඒ නාලිකා සත්වයාගේ බාහිරයට විවෘත වීම සිද්ධ වෙනවා. උදාහරණය පැතලි පණුවන්. එයාලා බහිස්ත්‍රාවය කරන්නේ සිලු සෛල මගින්. ඊළඟ බහිස්ත්‍රාවී ව්‍යුහය වෘක්කිකා. වෘක්කිකා ගත්තාම මේක බහුසෛලික නාලාකාර ව්‍යුහයක්. නාලයේ එක් අන්තයක් සීලෝමයට විවෘත වෙනවා, අනික් අන්තය බාහිරයට විවෘත වෙනවා. මේ රූප සටහන දැක්කහම ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. උදාහරණ ජීවීන් තමයි ඇනෙලිඩාවන්. ඊළඟ බහිස්ත්‍රාවී ව්‍යුහය මැල්පිගීය නාලිකා. මැල්පිගීය නාලිකා කියන්නේ පැතිරුණු අන්ධව අවසන් වන අන්තයක් සහිත රුධිර වසා තුල ගිලුන ජීර්ණ මාර්ගයට විවෘත වන නාලිකාවක්. එතකොට මැල්පිගිය නාලිකා මගින් බහිස්ත්‍රාවය කරන්නේ කෘමීන් සහ අනෙකුත් භෞමික ආර්ත්‍රෝපෝඩාවන්. ඊළඟ ව්‍යුහය හරිත ග්‍රන්ථි, එහෙම නැත්නම් ස්පර්ශක ග්‍රන්ථි. මේක ගත්තහම හිසෙහි උදරීයව සහ අන්නස්රෝතයට පූර්වව පිහිටන විශාල ග්‍රන්ථි යුගලක්. ක්‍රස්ටේෂියාව තමයි හරිත ග්‍රන්ථි මගින් බහිස්ත්‍රාවය සිද්ධ කරන්නේ. ඊළඟ ව්‍යුහය ස්වේද ග්‍රන්ථි.
ස්වේද ග්‍රන්ථි කියන්නේ දඟර ගැසුණු නාලාකාර ග්‍රන්ථි වර්ගයක්. හැමේ චර්මය තුල තමයි මේවා පිහිටලා ස්වේද ප්‍රනාලය හරහා සමමතු පිටට ජිත්‍රයකින් විවෘත වෙනවා. උදාහරණ මිනිස් සම. ඊළඟ බහිස්රාවී ව්‍යුහය ලවණ ග්‍රන්ථි. ලවණ ග්‍රන්ථි තියෙන්නේ අතිරේක ලවණ බහිස්රාවයට. ඒ වගේම සත්වයාගේ ඇස් ආසන්නයේ පිහිටන ග්‍රන්ථි යුගලක් තමයි ලවණ ග්‍රන්ථි කියලා කියන්නේ. කරදිය පක්ෂීන් සහ කරදිය උරගයින් බහිස්රාවී ව්‍යුහයක් විදිහට ලවණ ග්‍රන්ථි පාවිච්චි කරනවා. ඊළඟ එක තමයි වැදගත්ම බහිස්රාවී ව්‍යුහය වුක්ක. සියලුම පෘෂ්ඨවංශීන් ඒගොල්ලන්ගේ ප්‍රධාන බහිස්රාවී සහ ආශෘති විධාන අවයවය විදිහට පාවිච්චි කරන්නේ වුක්ක. ඊළඟ එක ප්‍රධාන මාතෘකාවක් මානව මෞත්‍ර පද්ධතිය. මානව මෞත්‍ර පද්ධතිය ගත්තාම ප්‍රධාන කොටස් 4කින් සමන්විත වෙනවා. වෘක්ක යුගල, මුත්‍ර වාහිනී යුගල, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය. අපි බලමු මේ එක එක මගින් ඉටු කරන කෘත්‍ය මොකක්ද කියලා දල වශයෙන්. වෘක්ක යුගල ගත්තාම ඒකෙන් කරන්නේ ආශෘතික තුල්‍යතාවය හා අම්ල භෂ්ම සමතුලිතතාවය පවත්වා ගනිමින් අපද්‍රව්‍ය බහිස්රාවය කරන්න මුත්‍ර නිපදවීම තමයි කරන්නේ. ඊට පස්සේ මුත්‍ර වාහිනී යුගල මගින් කරන්නේ අර වෘක්කවල නිපද වෙච්ච මුත්‍ර ලබාගෙන ඒවා මුත්‍රාශයට යවනවා. මුත්‍රාශය මගින් తాවකාලිකව මුත්‍ර ගබඩා කර ගැනීම සිද්ධ කරනවා. මුත්‍ර මාර්ගය ගත්තාම මුත්‍ර මාර්ගය මගින් මුත්‍රාශය තුල ගබඩා කරලා තිබ්බ මුත්‍ර අවශ්‍ය වෙලාවට දේහයෙන් බැහැර කිරීමට මාර්ගයක් සැපයීම තමයි කරන්නේ. මෙතනදී වෘක්කවල පිහිටීම, වෘක්කයකට රුධිර සැපයීම සහ වෘක්කයක දල ව්‍යුහය සාකච්ඡා කරන්නේ. දේහය තුල වෘක්කවල පිහිටීම ගත්තාම වෘක්ක යුගල පිහිටලා තියෙන්නේ දේහයේ අපර උදර බිත්තිය මත කශේරුකාව දෙපැත්තේ ප්‍රතිඋදරච්ඡදියට සහ මහා ප්‍රාචීරයට පල්ලෙහෙන් පිහිටලා තියෙන්නේ. එතකොට දකුණු වෘක්කය වම් වෘක්කයට වඩා මගක් පහළින් පිහිටලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දේහයේ අක්මාව ගත්තාම අක්මාව තියෙන දේහයේ දකුණු පැත්තේ. ඒ දකුණු පැත්තේ තියෙන හින්දා ඒකට ඉඩ සලසලා දකුණු වෘක්කයේ මගක් පහළින් පිහිටලා තියෙනවා. ඊට පස්සේ වෘක්කයට රුධිරය සැපීම ගත්තාම වෘක්කීය ධමනිය මගින් මහා ධමනියේ ඉඳලා එන රුධිරය වෘක්කයට සැපෙනවා. ඊට පස්සේ වෘක්කයෙන් බැහැර වෙන රුධිරය වෘක්කීය ශිරාව හරහා අදර මහා ශිරාවට එකතු වෙනවා. ඊපස්සේ වෘක්කයක දල ව්‍යුහය ගත්තාම වෘක්කයේ දල වශයෙන් බෝධි බීජ හැඩති කියලා අපි කියන්නේ. මේ රූපේ බලනම පේන දල වශයෙන් බෝධි බීජ හැඩති. ඊට පස්සේ වෘක්කයේ මේධ ස්කන්ධයක් මගින් ආවරණය වෙලා තියෙන්නේ. මේධ ස්කන්ධය මගින් තමයි වෘක්කයේ දේහයේ නිශ්චිත ස්ථානයේ රඳවලා තියෙන්නේ. ඒක කම්පන අවශෝෂකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ හින්දා ආරක්ෂාවටත් වැදගත් වෙනවා. ඒ වගේම එක් එක් වෘක්කය ගත්තාම තන්තුමය සම්බන්ධක පටකයකිනුත් ආවරණය වෙලා තමයි තියෙන්නේ. මේ රූපේ දැක්වෙන්නේ වෘක්කයක දික්කඩක්. දික්කඩක් ගත්තාම මුලින්ම මේකේ කොටස් බැලුවොත් එහෙම මේ තියෙන්නේ වෘක්ක පාවරය, ඊට ඇතුලේ වෘක්ක බාහිකය, ඊට ඇතුලේ වෘක්ක මජ්ජාව, මේ තියෙන්නේ වෘක්ක පිරමීඩ. මේ පිරමීඩ වල අග්‍රස්තේ තියෙනවා වෘක්ක පිටිකා, මෙතන වෘක්ක ශ්‍රෝණිය, මෙතන මුත්‍ර වාහිනිය, මේ තියෙන වෘක්කීය ධමනිය, මෙතන වෘක්කීය ශිරාව. එතකොට දික්කඩක් ගත්තාම දික්කඩක අපිට පියවියසින් නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රදේශ තුනක් තියෙනවා. පිටින් තන්තුමය ප්‍රාවරය තියෙනවා. ඊට පස්සේ වෘක්ක බාහිකය, වෘක්ක මජ්ජාව කියලා ප්‍රදේශ තුනක් පියවියසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බාහිකය සහ මජ්ජාව කියන ප්‍රදේශ දෙකේ රුධිර වාහිනී බහුලව තියෙනවා. ඊට අමතරව බහිස්රාවීය නාලිකා තදින් ඇසිලා තියෙනවා. වෘක්ක බාහික ප්‍රදේශය ගත්තාම ඒ ප්‍රදේශය කණිකාමය ස්වභාවයක් ගන්නවා. කණිකාමය ස්වභාවය ගන්න හේතුව තමයි මුඛාණු වල ගුච්චිකා පිහිටලා තියෙන මේ වෘක්ක බාහික ප්‍රදේශය. ඊට පස්සේ මජ්ජාව ප්‍රදේශය ගත්තාම ඒ ප්‍රදේශයේ විලිඛිත ස්වභාවයක් ගන්නවා. විලිඛිත ස්වභාවයක් ගන්න හේතුව තමයි වෘක්ක පිරමීඩ පිහිටලා තියෙන්නේ මජ්ජාව ප්‍රදේශයේ හින්දා. ශ්‍රෝණීය ප්‍රදේශයේ මුත්‍ර වාහිනිය ආරම්භ වෙනවා. ඒ වගේම වෘක්කීය ධමනිය සහ වෘක්කීය ශිරාව කියන දෙකත් වෘක්ක ශ්‍රෝණිය හරහා ගමන් කරනවා. වෘක්කාණුවක ව්‍යුහය ගැන සාකච්ඡා කරන්නේ. වෘක්කාණුවක් කියලා කියන්නේ වෘක්කයක ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය. එක එක වෘක්කය ගත්තාම වෘක්කාණු මිලියනයකට අධික සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ වෘක්කාණු ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් බාහික වෘක්කාණු, අනිත් එක ජස්ත්‍ර මජ්ජාමය වෘක්කාණු. බාහික වෘක්කාණු කියන එක
උක්ක මජ්ජාවේ කෙටි දුරක් දක්වා තමයි විහිදෙන්නේ. ජක්ෂ මජ්ජාවේ උක්කාණු කියනවා මජ්ජාවේ ගැඹුරටම විහිදෙනවා. එතකොට උක්කාණුවක් හැදිලා තියෙන්නේ රුධිර කේශනාලිකා ගුලියකින් සහ තනි දිගු නාලාකාර විදුරකින්. මේ රුධිර කේශනාලිකා ගුලිය ගුච්චිකාව කියලා හඳුන්වනවා. මේ දිගු නාලාකාර විදුරේ කොටස් කීපයකින් තමයි හැදිලා තියෙන්නේ. ගෝමන් ප්‍රාවරය, අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ කුඩුව සහ විදුර සංවලිත නාලිකාව කියන කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ නාලාකාර විදුරේ සංවෘත කෙළවරක් සහ විවෘත කෙළවරක් කියලා දෙකක් තියෙනවා. සංවෘත කෙළවර ගෝමන් ප්‍රාවරයේ පවතිනවා. විවෘත කෙළවර ගිහින් සංග්‍රාහක ප්‍රණාලයට සම්බන්ධ වෙන්නේ. හැබැයි සංග්‍රාහක ප්‍රණාලය කියලා කියන්නේ උක්කාණුවට අයිති ව්‍යුහයක් නෙවෙයි. මේ එක් කොටස ගැන වෙනම අධ්‍යයනය කරනකොට මුලින්ම ගුච්චිකාව බැලුවා. ගුච්චිකාව කියන්නේ රුධිර කේශනාලිකා ගුලිය. ගුච්චිකාවේ විතර ධමනිකා දෙකක් තියෙනවා. අභිවාහී ධමනිකාව සහ අපවාහී ධමනිකාව කියලා. එතකොට අභිවාහී ධමනිකාව මගින් තමයි උක්කාණුවට රුධිරය සපයන්නේ. අපවාහී ධමනිකාව මගින් තමයි උක්කාණුවෙන් ඉවතට රුධිරය ගෙනියන්නේ. එතකොට මේ රූපය බැලුවම පේනවා අපවාහී ධමනිකාවට වඩා අභිවාහී ධමනිකාවේ නිෂ්කම්භය වැඩි. එහෙම වෙලා තියෙන්නේ මේ ගුච්චිකාව ආශ්‍රිතව මුත්‍ර සෑදීමේදී අතිපරිශ්‍රාවණය කියලා ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලියේදී ගුච්චිකාව තුළ රුධිර පීඩනය වැඩි තත්ත්වයක පවත්වා ගන්න ඕනේ. එහෙම රුධිර පීඩනය වැඩි කරගන්න තමයි අපවාහී ධමනිකාවට වඩා අභිවාහී ධමනිකාවේ නිෂ්කම්භය වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට මේ අපවාහී ධමනිකාව මෙතනින් පස්සේ රුධිර කේශනාලිකා ජාල දෙකක් හදනවා. එකක් තමයි පරිනාලාකාර කේශනාලිකා ජාලය, අනිත් එක වාසරෙක්ටා. පරිනාලාකාර කේශනාලිකා ජාලය පිහිටන්නේ අවිදුර සංවලිත නාලිකාව සහ විදුර සංවලිත නාලිකාව ආශ්‍රිතව. වාසරෙක්ටා කේශනාලිකා ජාලය පිහිටන්නේ හෙන්ලේ කුඩුව ආශ්‍රිතව. ඊළඟට ගෝමන් ප්‍රාවරය ගත්තාම ගුච්චිකාව ආවරණය කරන්නේ ගෝමන් ප්‍රාවරය මගින්. අපි කියන්නේ දිගු නාලාකාර ව්‍යුහයේ ප්‍රසාරිත සංවෘත කෙළවර තමයි ගෝමන් ප්‍රාවරය කියලා කියන්නේ. ගෝමන් ප්‍රාවරයේ ස්තර දෙකක් තියෙනවා. ඇතුළත ස්තරය සහ පිටත ස්තරය කියලා. ඇතුළත ස්තරය ගත්තාම මේක හැදිලා තියෙන්නේ පෙරීම සඳහා විශේෂණය වෙච්ච පැත්තලි කලිසෛල ස්තරයකින් තමයි හැදිලා තියෙන්නේ. පිටත ස්තරය ගත්තාම සරල ශර්කමය පිච්චදීන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්තර දෙක අතර අවකාශය අපි කියනවා ප්‍රාවර අවකාශය කියලා. ඒ ප්‍රාවර අවකාශය හැදගෙහිලා තියෙන්නේ මෙතන ඉතින් පෙරීමට ලක් වෙච්ච පෙරණය ලබා ගන්න. ඒ පෙරණය ඊළඟට විදුර සංවලිත නාලිකාව, හෙන්ලේ කුඩුව සහ විදුර සංවලිත නාලිකාව ඔස්සේ ගමන් කරනවා. ඊළඟට අවිදුර සංවලිත නාලිකාව ගත්තාම විදුර සංවලිත නාලිකාවට සාපේක්ෂව දිගින් සහ පළලින් වැඩි. රූපේ බැලුවම ඒක පේන්න ඉඳලා තියෙන්නේ. ඒ වගේම අපිට මේක වෙන් කරලා අඳුරගන්න පුළුවන්. ඒ වගේම අවිදුර සංවලිත නාලිකාවේදී වර්ණීය ප්‍රතිශෝෂණය සහ ස්‍රාවය කියන ක්‍රියාවලිය වෙනවා. ඒව සඳහා හැඩගැසීමක් විදිහට අවිදුර සංවලිත නාලිකාව සරල විච්ඡේදයකින් හැදිලා තියෙනවා. ඊළඟට පෙරණය ගමන් කරන්නේ හෙන්ලේ කුඩුවට. හෙන්ලේ කුඩුව යූරෙඩි පිළිගියා. හෙන්ලේ කුඩුවේ බාහුව දෙකක් තියෙනවා. මේක අවරෝහණ බාහුව, මේක ආරෝහණ බාහුව. අවරෝහණ බාහුව ගත්තාම මේක ජල ප්‍රතිශෝෂණයට ඉඩ සලසනවා. ඒ හින්දා ජලයේ අණුවල නිදහස් චලනයට ඉඩ සලසන හින්දා මේක ජලයට පාරගාමීයි. ආරෝහණ බාහුව ගත්තාම ඒකේ ජල ප්‍රතිශෝෂණයක් වෙන්නේ නැහැ. ආරෝහණ බාහුව ජලයට අපාරගාමීයි. ඊළඟට විදුර සංවලිත නාලිකාව ගත්තාම විදුර සංවලිත නාලිකාවේදී වර්ණීය ප්‍රතිශෝෂණය සහ ස්‍රාවය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සඳහා එකක් සරල පිච්චදයකින් හැදිලා තියෙන්නේ. හෙන්ලේ කුඩුව ගත්තත් හෙන්ලේ කුඩුවේ එක් ප්‍රතිශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන හින්දා සරල පිච්චදයකින් හැදිලා තියෙනවා.